හරි. ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම චුට්ටක් වෙලා හිටියා හරි පුතේ සම්බන්ධ වෙනකන් හරි පුංචි ගැටලු දෙක තුනක් තියෙනවා කො ළමයින්ට මම හිතන්නේ හෙට දහම් පාසල් වල ශ්‍රේණි විභාග තියෙන කතාවක් ආරංචි වුණා. ඒක නිසා එකක් අනිත් එක අපිට කරන්ට් එක තිබුණාට සමහර අයට කරන්ට් එක නැහැ. වැස්සත් එක්ක අද දවල් ඉඳන්ම ඔය වගේ ගැටලු ටිකක් නිසා අද ළමයි ටිකක් අඩු වෙනවා. කමන්නේ අපි පටන් ගමු. පුතේ එතකොට වැඩි වෙලා ගන්න නැතුව අපි පාඩමට යන්. ඔයාලට මතකයි අපි මේ වෙනකොට බැද්දේ ගමන වකතාවේ පළවෙනි සහ දෙවෙනි කියන ප්‍රශ්න දෙකම කතා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය. එතකොට ඒකෙන් මම දෙකම කරන්නේ නැහැ පුතේ, එකයි කරන්නේ. ඒකට හේතුවක් තමයි ඕගලන්ට දීපු ගෙදර වැඩ පොතේ එක ප්‍රශ්නයක් ඔයාලා ලියන්න ඕනේ. තේරුණානේ? එතකොට ඒකේ ප්‍රශ්න පහම මම හිතන්නේ දුන්නේ නැහැ නේද? නවතිය එතන ප්‍රශ්න කීයක්ද ඔක්කොම දුන්නේ? ප්‍රශ්න පහක් දුන්නේ නැහැ නේද? ඔක්කොම ප්‍රශ්න ටික නේද සර්? ඔව් පුතේ. සර් මම පොඩ්ඩක් බලලා කියන්නයිද? බලලා chat එකට දාන්නකෝ. හා. හරි. එතකොට ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ බැද්දේ ගමන කතාවේ තවත් එක්තරා විචාර ප්‍රශ්නයක්. එතකොට මම හිතන්නේ දැන් බැද්දේගම කතාව අමතක වෙලා දන්නෙත් නැහැ. දැන් ගොඩක් දවස්කින් අපි පන්ති කරන්නේ විශේෂයෙන්ම මාර්තු මාසේ පස්සේ අප්‍රේල් මාසේ කීප දවසක් කරා. ඊට පස්සේ අද තමයි අපි හම්බ වෙන පළවෙනි දවස. ඊට පස්සේ තව චූටි පණිවිඩයක් තියෙනවා. කියන්නේ දැන් ආයේ වෙනස් වෙන්නේ නැහැ පුතේ. මේක තමයි ටයිම් එක. උදේ පන්ති අපි කරන්නේ නැහැ ආයේ. එතන පොදු ගැටලු ටිකක් ආවා. ඒ නිසා සෙනසුරාදා හැන්දෑවේ 9ට දාගත්තා. එතකොට කරන්ට් එක 9ට එනවා 7:40ට විතර ගිහිල්ලා. ඒ නිසා තමයි 9ටම දාගත්තේ. ඒතර මේක වෙනසක් වෙන්නේ නැහැ. කොහොමත් හිට නිවාඩු දවස නිසා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට පුතේ ඔන්න මේ වෙනකොට ඔයගොල්ලන්ට ගෙදර වැඩ පොතේ විචාර ප්‍රශ්න හරි thank you නවෝදයා. විචාර ප්‍රශ්න ඔක්කොම පුතේ 4ක් මම දීලා තියෙනවා. හරිද? සතර කම්මන්ත්‍රණයේ ගුත්තිල වෙන්නද ඊට පස්සේ හානා හිය පානාණ්ඩ හරින්දනේ ඒ වගේම බැද්දේ ගම. සෝරි මේ පාඩම් තුනක දීලා තියෙනවා. හරිද? එතකොට ඒ පාඩම් තුනෙන් පුතේ විචාර ප්‍රශ්න ඔක්කොම මේ වෙනකොට 4ක් දීලා තියෙනවා. එතකොට අද මම කතා කරනවා බැද්දේ ගමින් තවත් එක් ප්‍රශ්නයක්. ඊට පස්සේ ඉතුරු කරනවා තවත් එක් ප්‍රශ්නයක්. ඒ ඉතුරු කරන ප්‍රශ්නෙට උත්තරේ ඔයගොල්ලෝ ගෙදර වැඩ පොතේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. පැහැදිලිනේ මම කියපු එක මොනවා හරි ගැටලුවක් තිබුණොත් chat එකට දාලා තියන්න. හරි. අපි එහෙනම් පුතේ විශේෂයෙන්ම තෝරගන්නවා තුන්වෙනි ප්‍රශ්නය. අපි ලියාගමු එක. සිලිඳු පිළිබඳව පිස්සු ඇද්දා කොටි එකයි කී ගම්මු පුංචි මණිකා පිළිබඳව කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බවයි. පුංචි මණිකාගේ චරිතය ඇසුරින් මේ කියමන තහවුරු කරන්න. ඕම් ඔය ප්‍රශ්නේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නය ලියා ගන්න ඉක්මනින්. පිටු අංකය 54 ප්‍රශ්න අංකය 3. ප්‍රශ්නේ ලියාගත්තට පස්සේ අතක් දාන්න.
හරි. නෑ මම මයික් එක ඔෆ් කරලා තියාගත්තේ ඔයගොල්ලෝ අත දානකම් හරි. පුතේ එතකොට දැන් අපි චුට්ටක් ලියන්න කලින් බලමු. සිලිඳුගේ චරිතය සහ පුංචිමණිකාගේ චරිතය පිළිබඳව තමයි අපිට මේ විචාර ප්‍රශ්නයේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ. මොකද අපිට දීලා තියෙන ප්‍රශ්නේ අදහස මොකක්ද කියලා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. අපිට දීලා තියෙන විචාර ප්‍රශ්නේ තමයි පුතේ සිලිඳු පිළිබඳව පිස්සු ඇද්දා කොටි එකයි කී ගම්මු පුංචිමණිකා පිළිබඳ කීවේ කොටියාගේ පෙටියා මුව පැටියෙක් බවයි. පුංචිමණිකාගේ චරිතය ඇසුරින් මේ කියවන තහවුරු කරන්න. එතකොට මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න සිලිඳුගේ චරිතය පිළිබඳව වර්ණනාවක් බලාපොරොත්තු වෙන්නේ නෑ පුතේ. තේරුණානේ? සිලිඳුගේ චරිතය පිළිබඳව වර්ණනාවක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ කා ගැනද? පුංචිමණිකාගේ චරිතය පිළිබඳව. පුංචිමණිකාගේ චරිතය බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කරුණු කාරණා ඔස්සේද? ඔන්න ඔකයි අපි මෙතනදී තේරුම් ගත යුත්තේ. දැන් ඔන්න මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මුව පැටියෙක්. මුව පැටියෙක් කියලා කියන්නේ මුව පැටියගේ ස්වභාවය කොහොමද පුතේ? කතා කරමු මාත් එක්ක. මුව පැටියගේ ස්වභාවය කොහොමද? මුව පැටියා අහිංසක සතෙක්. ඔව් අහිංසක සතෙක්. එතකොට මුව පැටියා අහිංසක සතෙක් නම් ඒ අහිංසක මුව පැටියා පිස්සු ඇද්දෙක්ගේ දරුවෙක්. එහෙමනේ දැන් ගම්මු අදහස් කරේ. එතකොට පිස්සු ඇද්දා හෙවත් මේ සිලිඳු නැමැති පියා මොන වගේ ක්‍රියාකලාපයන් සිද්ධ කරා? විශේෂයෙන්ම සිලිඳු කියලා කියන්නේ ආවේගශීලීත්වය වැඩි චරිතයක්. දැන් අපිට ඕගොල්ලන්ට හම්බුනේ නැති වුණාට බැද්දේගම සමස්ත නවකතාව අපි සාකච්ඡා කරගෙන යද්දි පුතේ අපිට හම්බෙන එක කාරණාවක් තියෙනවා ප්‍රනාන්දු මුදලාලිව සහ බබේ හාමි ආරච්චිලව උණ්ඩ දෙකකින් එකතුවක් වේ උණ්ඩ දෙකකින් ඒ දෙන්නම මරණයට පත් කළා. ආවේගශීලීත්වය. එතකොට ආවේගශීලීත්වය පියතුමාට තිබුණයි කියලා ඒ ආවේගශීලීත්වයේ ස්වභාවය පුතේ මේ දැරිවියට තිබුණේ නැහැ. කාටද? පුංචිමණිකට තිබ්බේ නැහැ. එහෙනම් ඒ නිසා තමයි පුංචිමණිකව ගමේ මිනිස්සු හැඳින්වුවේ මුව පැටියෙක් වෙලා කියලා. ඒ නිසා පිස්සු ඇද්දාගේ දියණිය නැත්තම් පිස්සු ඇද්දා කොටියෙක් ඒ කොටියාගේ පැටියා මුව පැටියෙක් වෙලා. කොටියාගේ පැටියා අනිවාර්යෙන් කොටි පැටියෙක් වෙන්න බෑ. දැන් අපි කතාවට කියනවා ගහේ කට උල් කරන්න ඕනේ නෑනේ කියලා. අපි අහලා තියෙනවා හැම. එතකොට අන්න ඒ වගේ කොටියාගේ පැටියා කවදාවත් කොටි පැටියෙක් මිසක් මුව පැටියෙක් වෙන්නේ නෑ. නමුත් පුංචිමණිකගේ චරිතය තුල මුව පැටියෙක්ගේ ලක්ෂණ හරිය අපූර්වට ඉස්මතු කරලා තියෙනවා. එහෙනම් පුංචිමණික කියලා කියන්නේ අහිංසක චරිතයක් වෙන්න ඕනේ. මොන වගේ තැන්වලදීද ඇයගේ අහිංසක ස්වභාවයන් ඉස්මතු වෙන්නේ? ආන්න ඒක තමයි මේ විචාර ප්‍රශ්නේදී විශේෂයෙන්ම අපිට අවධානය යොමු කරන්න තියෙන්නේ. රයිට්. අපි යනවා පුතේ උත්තරේ පටන් ගන්න. අපි ලියලියා කතා කරගෙන යන් ඉස්සරහට. පුතේ අපි කතා කරන්නේ මම මේ අලුතෙන් සම්බන්ධිච්ච යට කියන්නේ 54 වෙනි පිටුවේ බැද්දේගම නවකතාවේ 3 වෙනි විචාර ප්‍රශ්නෙට තමයි උත්තරේ ලියන්න හදන්නේ පුතේ. හරි. අපි එහෙනම් යන් උත්තරේ ලියන්න. මෙහෙම ලියන්න. සිලිඳු පිළිබඳ ගම්මුන් තුල පැවතියේ සිලිඳු පිළිබඳව සිලිඳු පිළිබඳ ගම්මුන් තුල පැවතියේ සැබවින්ම අය රුක්මාල්ට තේරුම් නැද්ද මම කියප එක? සාහිත්‍ය පොතේ ලියන්නේ මොකේද කියලා දාන්නේ? පුතේ සාහිත්‍ය අපි විචාර ලියපු පොත තියෙන. අන්න ඒක ලියන්න ඕනේ. අපි කලින් විචාර ප්‍රශ්න ලිව්වේ ආන්නේ. හරි. මොකද උතන කිව්වේ සිලිඳු පිළිබඳ ගම්මුන් තුල පැවතියේ සිලිඳු පිළිබඳ ගම්මුන් තුල පැවතියේ. එහෙම නේද කිව්වේ? ගම්මුන් තුල පැවතියේ. එතනින් නේද පුතේ නැවතුනේ? එතනින් එහාට මොකද කිව්වේ නෑනේ? සිලිඳු පිළිබඳ ගම්මුන් සැබවින්ම ආන් රයිට්. සැබවින්ම
ආලෝකමත් වූ සිතිවිලි දාමයක් නොව මනසින් විකෘති වූ අව්‍යාජ ස්වභාවයේ ගති ලක්ෂණයි. අව්‍යාජ ස්වභාවයේ ස්වરૂපයයි කියලා ලියන්න. අව්‍යාජ ස්වභාවයේ ස්වરૂපයයි. අව්‍යාජ ස්වභාවයේ ස්වરૂපයයි. නමුත් මෙහිදී අප විමසා බැලිය යුත්තේ එකී ව්‍යාජ පුද්ගලයාගේ දියණිය හෙවත් පුංචි මැණිකා නිරහංකාර ගති පැවතුම් වලින් යුක්ත වූයේ කෙසේද යන්න පිළිබඳවයි. පුංචි මැණිකාගේ චරිතය ඇසුරෙන් මේ පිළිබඳ මෙසේ තහවුරු කරගනිමු. ඔන්න දැන් පුතේ අපි උත්තරයට ප්‍රවේශය හදාගත්තා. එතකොට වෙනද වගේ වෙන වෙන වැල්ලට ආරන් වල යන්නේ නැතුව
අවශ්‍ය විදිහට අපි ප්‍රශ්නයට ප්‍රවේශය නැත්නම් උත්තරයට ප්‍රවේශය අපි හදාගත්තා. එතකොට විශේෂයෙන්ම අපි දැන් තහවුරු කරන්න හදන්නේ පුංචි මණිකා මෝපැටියෙක්ලු ඒ මෝපැටියාගේ තියෙන අහිංසක ස්වභාවය පුංචි මණිකාගේ චරිතය තුලින් කොහොමද ඉස්මතු වෙලා තියෙන්නේ. එතකොට ගම්මුන් ඉදිරිපත් කරේ සිලිඳු පිස්සු ඇද්දෙක්, ඒක මහ පීත්තෙක්, ඒක මහ කොටියෙක්. එහෙනම් පුංචි මණිකත් කොටියාගේ පැටියා හෙවත් සිලිඳුගේ දුව වෙන්න ඕනි. එතකොට අනිවාර්යෙන්ම සිලිඳු කොටියෙක් නම් සිලිඳුගේ දුවත් අනිවාර්යෙන් කවුරු වෙන්න ඕනේද? කොටි පැටියෙක් වෙන්න ඕනි. හැබැයි පුතේ ගම්මුන් තුල තිබිච්ච ආකල්පය තමයි මොකද්ද? කොටි පැටියා මූ පැටියෙක් වෙලා ඉන්නේ. ඒ නිසා අහිංසක ස්වභාවය මොන වගේ අවස්ථාවන් වලදීද ඉස්මතු වෙන්නේ කියලා පුතේ අපි උදාහරණ කීපයක් අරගෙන සාකච්ඡා කරලා බලමු. රයිට්. අපි යනවා ඉස්සරහට අලුත්ම අලුත් ඡේදයකට වනචාරී දිවියක් ගත කළ සිලිඳු වනචාරී දිවියක් ගත කළ සිලිඳු වනචාරී දිවියක් ගත කළ සිලිඳු අර්ධ ශීලාචාරියකි අර්ධ ශීලාචාරී චරිතයක එහෙම ලියන්නකෝ. ශීලාචාරී චරිතයකි වෙන්නේ නේ. ශීලාචාරී අර්ධ ශීලාචාරී චරිතයක. එතකොට අර්ධ කියලා කියන්නේ මොකද්ද පුතේ? භාගයයි කියන එක. එතකොට ශීලාචාරීකම තිබුණේ මේකගේ භාගයයි. අර්ධ ශීලාචාරී චරිතයකි. වනය හා දැඩි ලෙස බැඳුණු දැඩි ලෙස බැඳුණු වනය හා දැඩි ලෙස බැඳුණු එවතුම් පැවතුම් ඇති මොහු රළු ගති ලක්ෂණ වලින් යුතු ඌවෙකු ලෙස ගමෙහි ප්‍රචලිත විය. එනිසාවෙන්ම කොතනින්ද පුතේ නැවතුනේ? නවත්ත පුතේ මට චුට්ටක් කියන්න. මොහු රළු ගති ලක්ෂණ කියන තැන ඉඳලා සර්. මොහු රළු ගති ලක්ෂණ වලින් යුතු චරිතයක. එහෙම නේද කිව්වේ පුතේ? ලියපු කෙනෙක් උදව් කරන්න. තියාගා ඉන්නව නේද? ඔව් සර්. හරිද මං කිව්වා? මොහු රළු ගති ලක්ෂණ වලින් යුතු වූවෙකු ලෙස ගමෙහි ප්‍රචලිත විය.
ඌවෙකු ලෙස එනිසා ගමෙහි වෙන්ම හරි thank you ඌවෙකු ලෙස ගමෙහි ප්‍රචලිත විය එනිසාවෙන්ම හරි නේද මේ නවෝදයක් පුතේ හරි සර් thank you. හරි පුතේ එනිසාවෙන්ම මොහු අප්‍රිය ජනක චරිතයක්ම විය අප්‍රිය ජනක ඒ කියන්නේ ප්‍රිය නෑ ප්‍රියතාවයක් උපදවන්නේ නෑ අප්‍රිය ජනක චරිතයක්ම විය එහෙත් පුංචිමැණිකාගේ සරල ගතිගුණ පුංචිමැණිකාගේ සරල ගතිගුණ කවුරුත් ප්‍රිය කළහ හරි පුතේ අපි යනවා චූටි උද්දෘතයක් ලියන්න ඔයාලා පෙළ ගන්න 47 වෙනි පිටුව 47 හරිනේ 47 ඡේද තියෙනවා 4ක් හරිද 1 2 3 4ක් තියෙනවා ඒකේ පුතේ 4 වෙනි ඡේදේ හරිනේ 4 වෙනි ඡේදේ අන්තිම ටිකේ ඒ කියන්නේ අවසාන පේලියට කලින් පේලිය ඔන්න බලන්න තියනවාද කියලා මෙහෙම එකක් පුංචිමැණිකාගේ කලබල නැති ගතියත් සාන්ත බව හා යටහත් පහත් ගතියත් නිසා කවුරුත් ඈ ප්‍රිය කළහ හම්බුණාද බලන්න හරි පුතේ හරි උඩුකමාවක් දාලා ඒ චූටි උද්දෘතේ ලියා ගන්නකො ලියලා ඉවරනම මතක් දාන්න උද්දෘතේ ලියලා ඉවරනම
හරි පුතේ හරි හරි. එතකොට දැන් අපි ඕකට අදාළ යට චූටි ඡේදයක් එනවා. ඒකත් ලියලා ඉවර වෙලාම කතා කරමු. මොකද්ද මේකෙන් අපි අදහස් කරන්නේ කියලා. මෙහෙම ලියාගෙන යම් පුතේ අලුත් ඡේදකින් පටන් ගන්න. මේ අනුව අපට පැහැදිලි වන්නේ වැද්දෙකුමෙන් රළු මිනිසෙකුගේ දෙටු දියණිය ජේෂ්ඨ දුව කියන එක පුතේ. දෙටු දියණිය හාත්පසින්ම ඔහුට වඩා වෙනස් වූ අතර ඇය සැබවින්ම කොටි පැටියෙකු නොවී මුව පැටියෙකු වූ බව ගම්‍ය වේ. හරි පුතේ දැන් එතකොට ඔතන බලන්න අපි විශේෂයෙන්ම කවුද මේ සිලිඳුගේ චරිත ස්වභාවය රචකයා විස්තර කරන විදිහට ඇත්තටම සිලිඳු කියලා කියන්නේ අර්ධ වනචාරී ජීවිතයක් ගත කරපු පුද්ගලෙක්. මේ අර්ධ ශීලාචාරී පුද්ගලෙක්. එතකොට වනචාරී ජීවිතයක් ගත කරන්න උත්සුක වෙච්ච විශේෂයෙන්ම නිදාගත්තත් මේක නිදාගන්නේ සතෙක් නිදාගන්න විදිහට බලාගෙන ඉන්න ගියාමත් බලා ඉන්නේ ඔහේ නිකන් රිලවෙක් වඳුරේ බලාගෙන ඉන්න විදිහට ඊට පස්සේ කැම බීම කන්නෙත් ඒ විදිහට බිම ඇනගෙන වාඩි වෙලා හිටියත් ඉන්නේ ඔය මොකෙක් හරි සතෙක් ඉන්න විදිහටම තමයි. ඒ නිසා අර මනුෂ්‍ය ස්වභාවයකින් ශරීරයේ පිහිටලා තිබ්බට පුතේ මනුෂ්‍ය ගති පැවතුම් ඇත්තරම සිලිඳුගේ චරිතය තුල සැබෑවටම ලොකුවට පෙන්눔 කරන්න ගියේ නෑ. ඒ නිසාම තමයි ගමේ මිනිස්සු සම්පූර්ණයෙන්ම සිලිඳුව අප්‍රිය ජනක සීලී චරිතයක් බවට පත් කරගත්තේ. දැන් අර අපිට මතකයි කියන්නේ ඒක ඕගොල්ලන්ට හම්බෙන්නේ නෑ. මම අර බද්දේගමේ මුල් කොටසෙන් තියෙන උත් එක්ක ගන්න මේ උද්ෘතයේ සනාථ කරන්න ඕනේ හින්දා පුතේ විශේෂයෙන්ම සිලිඳු උදේ පාන්දර කවුරු හරි දැක්කොත් එහෙම මුළු දවසම මූසලයි කියන අදහසින් තමයි හැමෝම ගමේ මිනිස්සු හිටියේ. මිනිස්සෙක් දැක්කම
මූසල වෙන්නේ නැහැ පුතේ. තමන් ගාව තියෙන ගති ලක්ෂණ නිසා තමයි තමන්ගේ හොඳකම මූසලකම කියන දෙකම එකට නිර්මාණය වෙන්නේ. නමුත් අර ගම්වල තියෙන මතිමතාන්තරත් එක්ක අසුභවාදී පුද්ගලයෙක් දැක්කොත් හරිද? එතකොට සීලාචාරී ගති පැවතුම් නැති පුද්ගලයෙක් දැක්කොත් ඒක අසුභයි කියන එක තමයි ගම්වල මිනිස්සු ගොඩක් වෙලාවට පිළිගන්න බලාපොරොත්තු වෙලා හිටියේ අතීතයේ. ඊට පස්සේ පුතේ මෙතනදී අපි දැනගත යුතු විශේෂම කාරණාවක් තියෙනවා. අපිට මතකයි එක අවස්ථාවකදී ගමේ සමහර ළමයි මැරෙනවලු. ඒ කියන්නේ දැන් අද සිලිඳුව දැක්කොත් එහෙම පුංචි ළමයි නැත්තම් සිලිඳු යන ගමන් කාගේ හරි පොඩි එකෙක්ගේ ඔළුවක් අත කාගෙන ඉන්නොත් එහෙම හෙට වෙනකොට පුතේ ඒ පොඩි එකා මැරිලා. ඒතකොට ගමේ මිනිස්සු කල්පනා කරා සිලිඳු කියලා කියන්නේ ඇවිදින අදෘශ්‍යමාන බලවේගයක්. ඒතකොට සිලිඳු ගාව මහා අමුතු බලවේගයක් තියෙන්න පුළුවන්. ඒ වස්සෙදිලා තමයි අනේ අපේ ළමයි මේ පුංචි පැටවු ටික මැරිලා යන්නේ. අන්න ඒ වගේ ආකල්ප පුතේ සිලිඳු පිළිබඳව ගමේ මිනිස්සුන්ගේ හිතවල තිබුණා. හැබැයි ඒ නිසා තමයි අපිට හිතා ගන්න බැරි සිලිඳුගේ ඒ දරුවා නැත්තම් ජේෂ්ඨ දියණිය නැත්තම් අපි නමින් කිව්වොත් පුංචි මණිකා කොහොමද මේ තරම් ලාමක චරිතයක් බවට පත් වුනේ? කොහොමද මේ තරම් ප්‍රියජනක සීලී චරිතයක් බවට පත් වුනේ? ඒ නිසා ගමේ කාගෙන්වත් කවදාවත් වචනයක් අහගන්න නැතුව කොන්ද කිලින් තියාගෙන ලස්සනට ජීවත් වෙච්ච කාන්තාවක් තමයි පුතේ පුංචි මණිකා කියලා කියන්නේ. ඒ නිසා පුංචි මණිකාගේ තිබිච්ච මේ සියුම් ගති පැවතුම් නිසා මොකද උනේ? පුංචි මණිකට ගමේ ඉන්න හැමෝම ආදරය කරා. ගමේ ඉන්න හැමෝම පුංචි මණිකා පිළිබඳව ප්‍රශංසා කරා. ඒ නිසා පුංචි මණිකා කොටිපැටියෙක් නෙමේ අපිට එක හෙලාම කියන්න පුළුවන් මේ කියන අවස්ථාව නිසා. බලන්නකො අපි ගත්ත උදුරුතේ මොකද්ද කියන්නේ? පුංචි මණිකාගේ කලබල නැති ගතියත් සාන්ත බව හා යටහත් පහත් ගතියත් නිසා කවුරුත් එය ප්‍රිය කළහ. ඒ නිසා එපා වෙච්ච චරිතයක් බවට පත් උනේ නෑ පුංචි මණිකා. හැමෝම ප්‍රිය කරපු චරිතයක් බවට විශේෂයෙන්ම පත් වුණා. ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම කියන්නේ. අපි යනවා පුතේ ඉස්සරහට. අලුත් ඡේදයකට අපි යන්නේ මෙන්න මේ විදිහට. හරි. මෙහෙම ලියන්න. සිය පියා ආවේගශීලී චරිතයක් වූ පමණින් සිය පියා ආවේගශීලී චරිතයක් වූ පමණින් නැත්නම් ඌ සැනින් ඌ පමණින් ඌ සැනින් ආවේගශීලී චරිතයක් ඌ සැනින් පුංචි මණිකා ඒ මාවතෙහි පුංචි මණිකා ඒ මාවතෙහි කිසි දිනක පුංචි මණිකා ඒ මාවතෙහි කිසි දිනක ඒ මාවතෙහි කිසි දිනක ගමන් කිරීමට වෑයම් ගත්තේ නැත. වෑයම් ගත්තේ නැත. වෑයම් කියන්නේ මොකද්ද පුතේ? වෑයමක් කියලා කියන්නේ උත්සාහය. අන්න හරි. උත්සාහයක්, ව්‍යායාමයක්. මොන හරි දෙයක් කරන්න උත්සාහයක් ගන්නවනේ ඒකට එක්කෝ වෑයමක්. හරි. ගත්තේ නැත. ඒ ඇගේ ඉවසිලිවන්ත ස්වභාවය ඇගේ ඉවසිලිවන්ත ස්වභාවය ඊට වඩා ප්‍රබල වූ බැවිනි. ඊට වඩා ප්‍රබල වූ බැවිනි.
මෙහෙම ලියන්න පුතේ ඒකටම සිය කුටුම්බිය විනාශයේ සිය කුටුම්බිය කියන්නේ පුතේ පවුල කියන එක අපි කලින් කතා කරලා තියෙන ඔය වචනේ සිය කුටුම්බිය විනාශ මුඛයට යන අතරතුර විනාශ මුඛයට යන අතරතුර ඇය කම්පණයට පත් නොවි ඉවසිලිවන්ත චරිතයක් ලෙස හරි සිය වැඩ කටයුතු සිදු කළ බව පුතේ දැන් ඕගොල්ලෝ උතන්ට කොමාවක් දාලා පාට පෑන අරගෙන උද්ෘත දාන පෑන අරගෙන උඩු කොමාවක් දාලා අර අපි කලින් උද්ෘතය ලියුවනේ බලන්න මතකනේ ඒකේ උඩට යන්න පුතේ 1 2 යට ඉඳන් උඩ ඉඳන් ගමුකෝ පුංචි මණිකා මාසයක් පාසා බබුන්ගේ ඊම කියන එක 1 2 3 4 5 පස්වෙනි පේලියට යන්න උඩ ඉඳන් යටට පස්වෙනි පේලියට ගිහිල්ලා ඒක දිගේ ඉස්සරහට යනකොට හම්බ වෙනවා හේන් වාරයට අනුන්ගේ හේන් වල කියලා වාක්‍යයක් හම්බ වෙනවනේ ඒකත් යන්න තව පල්ලහැට ඒ ගියාට පස්සේ එක තැනක හම්බ වෙනවා පුතේ පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වේස වී වැඩ කළ යුතු වූවාය. ඒ කියන්නේ අපි අර කලින් ලියපු වාක්‍යයට කලින් වාක්‍ය. එහෙම කොහොන ලේසියනේ. හම්බුණා නේද? ඒ වාක්‍යය කියන්නේ. පුතේ අපි දැන් අන්තිමටම ලියපු වාක්‍ය තියෙන්නේ. අන්තිමටම උද්ෘතය කියන්නේ එක උද්ෘතයනේ තාම ලිව්වේ පුංචි මණිකාගේ කලබල නැති ගතියක් කියලා. ආන්නයකට කලින් තියෙන වාක්‍ය ලියාගන්න එතකොට හරි. පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවාය. ඒක උද්ෘතයක් විදිහටද ලියන්න ඕනේ? නෑ අර පේලීටමයි ලියාගෙන යන්නේ. ඡේදෙටමයි ලියන්නේ. උද්ෘතය වෙනම කඩන්න එපා පුතේ. හරි. ඒ කියන්නේ මේ අපි අර කලින් ලියුවා වගේ නෙමෙයි ලියන්නේ. අපි කලින් ඔය මම කියන සිස්ටම් එක අපි කලින් ලියලා තියෙනවා. ඔය ඡේදෙටම ලියාගෙන යන්න ඔය උද්ෘත වාක්‍ය. මොකද්ද උද්ෘත වාක්‍ය? පින්තකා ඇයට දුන් කුරක්කන් අවුරු කීපයකට බොහෝ වේස වී වැඩ කළ යුතු වූවාය. ලියලා නැවතීමේ තිත දාලා උඩු කොමා වහන්න. ඒ උද්ෘතේ ලියන්න කලින් කියපු වාක්‍ය කියන්නකෝ. පුතා කොතනට වෙනකල් ලියවද පුතේ? සිය වැඩ කටයුතු. පුතේ ලියපු කෙනෙක් මට උදව් කරන්න එකට චුට්ටක්. උද්ෘතේ ලියන ගම සිය වැඩ කටයුතු එතන ඉඳන් සිදු කළ බව. සිදු කළ බව. එච්චරයිනේ. ඔව් සර් ඊට පස්සේ අර වාක්‍ය ලියන්න. හරි පුතේ හරි thank you. සිදු කළ බව. තරුසි ලියා ගන්න සිදු කළ බව. සිදු කළ බව කියලා පුතේ ලියලා ඊට පස්සේ අපි ඔය දාපු උද්ෘත පාඩේ ඒක දිගටම ලියන්න. කඩන්න එපා. ඒ කියන්නේ වෙන් කරන්න එපා. පෑන පාට විතරක් ඉස්සරහට. හරි පුතේ ඉස්සරහට ලියාගෙන යන්න.
හරි ඒක ලියලා ඉවර වුණාම හරිද? මිස්මා පුතේ මේ අපි දැන් ඔය පටන් ගත්ත ටික පිටු කීයක් විතර ලියලා තියෙනවද? පිටුවක් වගේද? CR වලින් හරි දල වශයෙන් මට කියන්නකෝ එක්කෙනෙක් කවුරු හරි. ඔව් සර් CR එක පිටුව. ඒ කියන්නේ මේ එක පැත්තයිනේ නේද? ඔව් සර්. හරි පුතේ හරි. CR එක පැත්තක් විතර. හරි උද්ෘතේ ලියලා ඉවර නම් පුතේ අකුරු සයිස් එක අනුව චුට්ට වෙනස් වෙලා ඇති. නැත්තම් මේ සෙකන්ඩ් පේජ් එකේ ලියන එකක් තියෙනවා. සාමාන්‍ය මැදි අකුරුනේ. හරි. කොහොමද තියාගන්නකො පිටුවක් එකමාරක් විතර වගේ. හරි. පුතේ ඔයාලා උද්ෘතේ ලියලා ඉවර නම් දැන් පෑන වෙනස් කරන්න. උඩුකම දාලා අපි වැහුවනේ. යන්නෙන් පසක් වේ කියලා ලියන්න. යන්නෙන් පසක් වේ. පසක් වේ. යන්නෙන් පසක් වේ. හරි. යන්නෙන් පසක් වේ. දැන් එතකොට පුතේ ඔන්න අපි අලුත් විදියකට, ඒ කියන්නේ වෙනස් විදියකට උද්ෘතය උතන්ට දැම්මේ. ඉවසිලිවන්ත චරිතයක් විදියට. ඇත්තටම ඔය වෙනකොට පුතේ බබුන් නෑ. බබුන් හිරේ ගිහිල්ලා. එතකොට පුංචි මණිකාගේ තාත්තා සිලිදු ඒ වෙනකොට පුතේ හිරේ ගිහිල්ලා. ඊට පස්සේ අම්මා නැති වෙලා, සහෝදරිය නැති වෙලා. එතකොට දරුවා මැරිලා, විවාහය කඩාකප්පල් වෙලා. ඊට පස්සේ ඉතිරි වෙලා හිටියේ පුතේ එයාගේ තාත්තගේ සහෝදරිය. මොකද නම? ඉක්මනින් කියන්න. කර්ලිනා හාමි. කර්ලිනා හාමි. very good. බොහොම හොඳයි පුතේ. කර්ලිනා හාමි. එතකොට ඔය කියන කර්ලිනා හාමිත් වයසයි. කර්ලිනා හාමිත් නිකන් අර වේලිච්ච ගහක් වගේ, ඉඩෝරේට අහුවෙච්ච ගහක් වගේ. සම්පූර්ණයෙන්ම දිවිච්ච පෘෂ්ටිමත් ගතිය ගිහිල්ලා තනියෙන් වැඩක් පලක් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පුංචි මණිකට 1000ක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන කර්ලිනා හාමිගේ වැඩ කටයුතු ටික කරන්නත් සිද්ධ වුණා. එතකොට බලන්න පුතේ මොන තරම් ඉවසිලිවන්ත චරිතයක් විදිහට අපිට පුංචි මණිකගේ චරිතය අගය කරන්න පුළුවන්ද? එහෙනම් එතනදී අපිට පැහැදිලිවම පේනවා මොකද්ද? සිලිඳු පිස්සු වැද්දෙක් වුණාට, සිලිඳු කොටියෙක් වුණාට, සිලිඳුගේ දුව කොටි පැටියෙක් වුණේ නෑ, මෝ පැටියෙක් වුණා. ඇයි? ඒ තරම් ඇයට ඉවසිලිවන්ත ස්වභාවයක් ඇගේ චරිතය තුල ඉස්මතු වෙලා තිබෙච්ච නිසා. රයිට්. අපි යනවා පුතේ ඕකටම මෙහෙම ලියන්න. ඒ ඡේදෙටම පසක් වේ කියලානේ අපි අවසන් කරේ. එමෙන්ම ඇය මුවපැටියෙකුගේ ස්වභාවය ඉසිලූ බවද
ඉසිලූ බවද ඉසිලූ බවද ප්‍රකාශ නොකරම බැරිය ප්‍රකාශ නොකරම බැරිය ප්‍රකාශ නොකරම බැරිය නොකරම බැරිය හරි පුතේ අලුත් ඡේදයකට යන්නේ අපි දැන් අලුත් ඡේදයකට මෙහෙම ලියන්න සිය ස්වාමියා අහිමිව ගොස් සිය ස්වාමියා අහිමිව ගොස් සිය ස්වාමියා අහිමිව ගොස් සිටියදී ඇය සිය ස්වාමියා අහිමිව ගොස් සිටියදී ඇය සිටියදී ඇය ඇය සිටියදී ඇය දැඩි කම්පනයට පත් වූ දැඩි කම්පනයට පත් වූ දැඩි කම්පනයට පත් වූ චරිතයක්ම විය යුතුය චරිතයක්ම විය යුතුය කම්පනයට පත් වූ චරිතයක්ම විය යුතුය කම්පනයට පත් වූ චරිතයක්ම විය යුතුය පුතේ මොකක්ද උතන කිව්වේ අන්තිම අක්ෂර 3 4 පොඩ්ඩක් කියන්න මට කෙනෙක් ටක් ගාලා චරිතයක්ම විය යුතුය. චරිතයක්ම විය යුතුය මේ වග සඳහන් කිරි මේ වග මේ වග මේ වග මේ වග සඳහන් කිරීමේදී සඳහන් කිරීමේදී සඳහන් කිරීමේදී මේ වග සඳහන් කිරීමේදී මේ වග සඳහන් කිරීමේදී පුංචිරාලගේ ප්‍රකාශයක් අභිමුව පුංචිරාලගේ ප්‍රකාශයක් අභිමුව පුංචිරාලගේ ප්‍රකාශයක් අභිමුව පුංචිරාලගේ ප්‍රකාශයක් අභිමුව ඇය ක්‍රියා කළ ආකාරයෙන් නැත්නම් ඇය ක්‍රියා කළ ආකාරය ක්‍රියා කළ ආකාරය මේ වෙනුවෙන්ම සුසැඳි මේ වෙනුවෙන්ම සුසැඳි මේ වෙනුවෙන්ම සුසැඳි අපූරු සාධකයකි අපූරු සාධකයකි දැන් මහප්‍රාණ පුතේ සාධකයකි සාධකයකි අපූරු සාධකයකි
අපූරු සාධකයකි. මුලාදෑනියා වූ පුංචිරාලගෙන් මුලාදෑනියා වූ පුංචිරාලගෙන් මුලාදෑනියා වූ පුංචිරාලගෙන් මුලාදෑනියා වූ පුංචිරාලගෙන් බබුන් පිළිබඳ විමසීමෙන් පසු බබුන් පිළිබඳ විමසීමෙන් පසු බබුන් පිළිබඳ විමසීමෙන් පසු ඔහුගෙන් ලැබෙන්නේ ඔහුගෙන් ලැබෙන්නේ ඔහුගෙන් ලැබෙන්නේ ඔහුගෙන් ලැබෙන්නේ බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු නොවූ වදන් සමූහයකි. සමූහයකි. පුංචිමණිකා එවේලෙහි පුංචිමණිකා එවේලෙහි පුංචිමණිකා එවේලෙහි පුංචිමණිකා එවේලෙහි කොටිපැටියෙකු වී සිටියා නම් කොටිපැටියෙකු වී සිටියා නම් කොටිපැටියෙකු වී සිටියා නම් පුංචිරාලව 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 මැරීමට පවා උත්සුක වෙයි. මැරීමට පවා උත්සුක වෙයි. නැත්තම් උත්සුක වන්නීය කියලා දාන්නකො අතීත කාලෙම. උත්සුක වන්නීය. උත්සුක වන්නීය. නමුත් 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 ඇගේ කම්පනය නමුත් ඇගේ කම්පනය ඇය පිටමං කරන්නේ මුවැත්තියෙකුගේ ස්වභාවයකිනි. මුවැත්තියෙකුගේ ස්වභාවයකිනි. මුවැත්තියෙකුගේ ස්වභාවයකිනි. හරිනේ? ඒ මෙලෙසිනි. ඒ මෙලෙසිනි. ඒ මෙලෙසිනි. පුතේ පෙළ ගන්න 49 වෙනි පිටුව
පුතේ 49 වෙනි පිටුවේ ඡේද 5ක් තියෙනව නේද? පළවෙනි ඡේදය කියලා ගත්තේ වාක්‍ය දෙකක්. රාලාහමී ඇත්තට මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? ඒක තමයි පළවෙනි ඡේදෙ විදිහට ගත්තේ. ඊළඟට මං අහපු ආරංචියක් නැහැ. දෙවෙනි ඡේදය. තුන්වෙනි ඡේදයේ පළවෙනි වාක්‍යය තමයි උද්ෘතයේ විදිහට ලියන්න ඕනි. ඒක තමයි පුතේ පුංචි මණිකා නිශ්ශබ්දෝම විදරාලගේ ගෙයින් සෙමින් දොරට බැස ගෙදර ගියාය. හොයාගන්න බැරිච්ච කවුරු හරි ඉන්නවනම් අහන්න. තුන්වෙනි ඡේදයේ පළවෙනි වාක්‍යය. පුංචි මණිකා නිශ්ශබ්දෝම විදරාලගේ ගෙයින් සෙමින් දොරට බැස ගෙදර ගියාය. හරිනේ. පුතේ එතකොට ඒකට තව යට ඡේදේ වාක්‍ය දෙකක් විතර වගේ තියෙනවා. ඒකත් අපි ලියලම කතා කරමු. එතකොට ලේසි. අලුත් ඡේදකින් පටන් ගන්නකො මෙන්න මෙහෙම. විදරාලගේ ප්‍රකාශවල මුඛ්‍යාර්ථය ඌයේ නැත්තම් විදරාලගේ ප්‍රකාශවල මුඛ්‍ය පරමාර්ථය ඌයේ ඇත්තටම මොකද්ද විදරාලගේ හිතේ තිබිච්ච යටි පරමාර්ථය? පුළුවන් ද කාටද කියන්න? දැන් විදරාලගේ මුල් දවස්වල තිබිච්ච හිතේ තිබිච්ච අදහස මොකද්ද? හැබැයි ඒක න අපිට මේකෙදි හම්බෙන්නේ නැහැ. පුංචි මණිකාව තම වසඟයට ගැනීම. අන්න හරි. පුංචි දැන් ඉන්හිහාමියෝනේ පුතේ ඉස්සලා මුලින් විවාහ කරගන්න හදන්නේ. ඔය නිවාඩු කාලෙක බැද්දේගම් පොත හොයාගෙන කියවන ලස්සන කතාවක්. එතකොට මේ වෙන්නේ පුතේ හින්නිහාමි මරණයටපත් වෙනවා. හරිද? එතකොට මම ඒක ගැන කියන්න යන්නේ. ඊට පස්සේ දැන් මේ පුංචි මණිකාගේ ස්වාමියා නැහැ. ඇයි වැන්දපු කාන්තාවක් හා සමානයි. ඊට පස්සේ තාත්තා නැහැ. ඊට පස්සේ සහෝදරිය නැහැ. ඊට පස්සේ හිටියේ අම්මගේ නංගි විතරයි හිටියේ. මේ තාත්තගේ නංගි විතරයි හිටියේ. එතකොට කිසිම හරියට රැකවරණයක් නැති නිසා පුංචිරාලගේ හිතේ තිබුණ යටි පරමාර්ථයක් ඇයිව කෙසේ හෝ තමන්ගේ සංඝයට නැත්තම් තමන්ගේ තමන්ගේ වසඟයට තමන්ගේ බිරිඳ විදිහට අනියම් බිරිඳ විදිහට තියාගන්න පුංචිරාල ටිකක් ප්‍රයත්න දරුවා. හැබැයි කිසිම දෙයකට බැරි වුණා පුංචි මණිකාව ග්‍රහණය කරගන්න. රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට. ඔතන කිව්වේ මොකද්ද පුතේ? ඌයේ කියලා නේද කිව්වේ? මුඛ්‍යාර්ථය ඌයේ කියලා නේද කිව්වේ? ඔව් සර්. හරි පුතේ හරි. thank you. ඌයේ පුංචි මණිකා අවනත කරගනිමින්
පුංචි මණිකා අවනත කරගනිමින් සහේට ගැනීමය සහේට ගැනීමය සහේට ගැනීමය සහේට ගැනීමය හරි පුතේ ඊට පස්සේ ඒකටම ලියන්න කලබලයෙන් තොර සංසුන් ඉරියව්වලින් හිබි ඇය සංසුන් ඉරියව්වලින් හිබි ඇය සංසුන් ඉරියව්වලින් හිබි ඇය ඔහුට විරුද්ධව සර් ඔව් පුතේ සංසුන් ඉරියව් වලින් සිටි කියලාද කිව්වේ? සංසුන් ඉරියව්වලින් යුතු නේද එහෙම නේද කිව්වේ පුතේ සංසුන් ඉරියව්වලින් ඉරියව් හරි මතකත් නැහැ දැන් වාක්‍යය ලිපි කෙනෙක් උදව් කරන්න සංසුන් ලිපි කෙනෙක් කියන පුතේ ටක් ගාලා ලිවි නැද්ද කවුරුවා සංසුන් ඉරියව්වෙන් යුතු ඈ කියලාද මං කිව්වේ මට මතකයි ඒ වගේ වෙලාව යනවා හිමිය මොකද පුතේ රූපා සංසුන් ඉරියව් වලින් හිමිය හිමි chat එකක් ආවා පොඩ්ඩක් බලන්න සංසුන් ඉරියව් වලින් හෙබි ඇය ඔහුට විරුද්ධව හරි පුතේ හරි thank you දෙන්නටම රුක්මාල් තරුෂි සංසුන් ඉරියව් වලින් හෙබි ඇය ඔහුට විරුද්ධව හරි ඔයත් ඒ විදිහට ලියාගන්න එතකොට හරි සංසුන් ඉරියව් වලින් හෙබි ඇය ඔහුට විරුද්ධව එකදු වචනයක්වත් නොකියා පිටමං ඌයේ එකදු වචනයක්වත් නොකියා පිටමං වූයේ අහිංසක අසරණ මුවැත්තියෙකුගේ විලසිනි කොහෙන් හරි අර කාරණාවට සම්බන්ධ කරන්න ඕනේ නේද ඒක තමයි
ගේම අපේ වචනෙන් ඔබේ වචනෙන් කිව්වා. මුවැත්තේකු විලසිනි. මුවැත්තේකු විලසිනි. හරිනේ? මුවැත්තේකු විලසිනි. පුතේ එතකොට හරි දැන් පෑන පැත්තකින් තියන්න දිගට ලිව්වනේ. දැන් එතකොට උතනින් අපිට පැහැදිලි වෙනවා මොකක්ද දැන්? ඇත්තටම මෙයාගේ ලස්සන අදහස් ටිකක් එනවා මේ මම ඒක සුට්ටක් කියන්නම්. මේ 48 වෙනි පිටුවේ තියෙනවා මේ මෙන්න මෙහෙම ප්‍රකාශයක්. ඊයටම හරිය තියෙන්නේ අන්තිමට ඈ විමසුවේ අලුත් මුලාදෑනියා වූ පුංචිරාල විදරාලගෙනි. මිනිහා අනුමානයක් නැහැ මැරෙන්න ඇති ඔහු කීය. දෙයියනේ කනට ගැහුවාගේ එකපාරට මිනිස්සුෙකුට එහෙම කියන්න පුළුවන්ද? කවුරු හරි කෙනෙක් කවුරු හරි ගැන අහනවා. ඒක මැරිලා ඇති දැන් ඕවා ගැන හිතලා වැඩක් නැහැ. එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි. ඒක මානුෂීය නෑ පුතේ. හැබැයි මානුෂීය ගති පැවතුම් බැද්දේකම හිටියේ උන්ට තිබුණෙත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා තමයි එහෙම ප්‍රකාශ සිද්ධ වුනේ. හැම වෙලේම ලේ කෝප වෙලා, ඇගේ ලේ ස්පීඩ් ගමනාගමනය සිද්ධ වෙලා, මානුෂීය හැඟීමක් කිසිම වෙලාවක හිතේ නොතිබිච්ච, ඊට පස්සේ කපටි කෛරාටික අවස්ථාවාදී චරිත ලක්ෂණ වලින් යුතු වෙච්ච මිනිස්සු මේ වාසය කරපු බැද්දේකම තුල කවදාවත් තව මිනිහෙක් ගැන හිතුවේ නෑ. තව මිනිස්සෙගේ හිත තුල තියෙන වේදනාව කැකෑරිච්ච අපි ඒකට කියනවා මේ අපි කියන අවුල ඔබේ වචනෙන් කොත් අප්සෙට් එක මේ කිසිම දෙයක් පුතේ කාටවත් අදාළ වුණේ නැහැ. ඒ නිසා පුංචිරාලටත් මේවා අදාළ වුණේ නැහැ. පුංචිරාලගෙන් අහුවට පස්සේ පුංචිරාල මොකද්ද කිව්වේ? ආනේ ඕකම ඇරලා ඇති දැන් කියලා කිව්වා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. පුංචි මණිකාගේ හද දෙදරුම් කෑවේ. ඈ තමාගේ ලොකු වැස් දෙක විදරාලගේ මුහුණට හෙළූ ගමන් නොසලී සිටියා. කල බලාගෙන හිටියද? ඔව් මං හිතනවා මිනිහා මැරිලායි කියලා. හිරගෙදරට යන මිනිස්සුන් හිටියටි මැරෙනවා. වැඩිමත් ඔය බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු ලෙඩට බෙහෙත් කොච්චර තිබුණත් කරුමෙට බෙහෙත් තියෙනවෑ. මිනිස්සු හිරගෙදර උන්න හිටිය හැටියේ මුල්ලකට ගිහින් වැටෙනවා. මැරෙනවා. දැන් කසාද බැඳ ගනින්. ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකද්ද ඇති වැරද්ද? කසාද බැඳ ගනින්. ඇයි? මම කවුද? මම ඉලන්දාරියෙක්ද නාකියෙක්ද? මම කියන්නේ මම නෙමෙයි මේ පුංචිරාල මට නාකියෙක් වෙයි පුංචිරාලද? පුංචිරාල. පුංචිරාල. එහෙනම් කමන්නේ. හරි. එතකොට දැන් ඔන්න පුංචිරාල මොකද්ද මේ කියන්නේ? තමන්ගේ පැත්තට මේ වාසියේ තමන්ගේ වාසියට හරව ගන්න තමයි දැන් ඔන්න හදන්නේ. හරිද? තමන්ගේ වාසියට හරව ගන්න තමයි දැන් මේ හදන්නේ. ඊට පස්සේ මොකද කරේ පුතේ? ඊට පස්සේ කිව්වා ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකද්ද ති වැරද්ද? කසාද බැඳගනි. ගම් යූරන අලියට නරියදිනවා කියලා අනිත් අලි ගගේ නාන්න නැතුව අරිනවද? කියලා ඔන්න දුන්නා. උදේසුකුත් දුන්නා. හරිද? ඊට පස්සේ ඔන්න අවසානයේදී අහනවා රාලහමි ඇත්තටම මේ ගැන මොකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණාද? දැන් අහනවා. දැන් මේක කනට ගැහුවාගේ කියනෝනේ පුතේ මෙතන මේ වැඩියමත් ඔය බබුන් වගේ හයියක් තියෙද මිනිස්සු එකපාරට කඩා වැටලා මරණයට පත් වෙනවලු. තමන්ගේ ස්වාමියා ගැන තමන්ගේ බිරිඳට එහෙම දෙයක් කියන්නේ බිරිඳකට එහෙම දෙයක් කියන්න පුළුවන්ද? නිකමට හරි විහිළුවට හරි එහෙම දෙයක් කියන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ මානුෂීය ගති පැවතුම් කිසිම වෙලාවක පුංචිරාල ගාව තිබෙන්නේ නැහැ. පුංචිරාල කියන්නේ පුතේ අවස්ථාවාදී කපටියෙක්. හරිද? මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචි අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕන හිරගෙදරට. දවස් ගානක් තිස්සේ යන්න තියෙනවා. ඉස්සර වෙලා කඹුරු පිටියට ගිහින් ඊට පස්සේ බස්නාහිර පැත්තට යන්න ඕනේ. තංගල්ලට යන පාර දිගේ. තංගල්ලට යන මහ පාර දිගේ. හිරගෙදරින් අහපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. එතකොට බලන්න අර අපි භාෂාවේ වචනයක් තියෙනවා පුතේ ඉච්ඡාබංගත්තේ. ඉච්ඡාබංගත්තේ. ඉච්ඡාබංගත්තේ කියලා කියන්නේ පුතේ සරලව කිව්වොත් එහෙම කෙලින්ම සිහින කඩා වැටෙනවා. දැන් අද වෙලා තියෙන දේ බලන්නකො. අද අපි ගමනක් යන්න කලින් ඉස්සලම හොයාගන්නේ බූලියක්. ඉස්සලම හොයාගන්නේ කෑන් එකක්. ඊට පස්සේ තමයි තෙල් තියෙනවද කියලා බලන්න. එතකොට කෑන් එකකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ වාහනේ නංගා. වාහනේ යන ගමන් ඉස්සර නම් ෂෙඩ් එකකට ගියා තෙල් ටිකක් ගෙවුවා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද බූලියට තෙල් ටිකක් අරගෙන යන්න. ඉතින් කොහෙවත් ගිහලා වාහනේ නවත්තන්න බෑ. තෙල් ටික කවුරු හරි ඉස්සුවොත් එහෙම ඉච්ඡාබංගත්තේ සදානාත. ඒ නිසා සිහින බිඳ වැටලා තියෙනවා. හරිද? ඒක මේ දේශපාලනයක් නෙමෙයි මම මේ කතා කරන්නේ මේකට උදාහරණයක් ගන්න රටේම තියෙන ස්වභාවයනේ. එතකොට ඉච්ඡාබංගත්තේ කියන්නේ සිහින බිඳ වැටෙනවා. එන්න බඩු ගණන් යනකොට
ගෙවල් දොරවල් හදන්න හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ හීනවලට ලොකු ප්‍රශ්න එනවා. ඉච්ඡාබංගත්තේ සෑහෙන්න ඇවිල්ලා. අද ගෙනාපු සිමෙන්ති කොට්ටේ ගන්න නෙමෙයි හෙට ගෙනාවට පස්සේ වෙන්නේ. ආන් ඉච්ඡාබංගත්තේ. මිනිස්සුන්ගේ හීන කඩා වැටෙනවා. දැන් වැලි ලෝට් එකක් රුපියල් 20000 ක දිගුවල පොත්තිවල ගුවක්. ඒතර බලන්නකෝ. මොන තරම් ඉස්සරහට යනවද කියලා බලන්න මේ උද්දමනය කියන එක. එතකොට පුතේ මෙතෙන්දි මම කියන්න හැදුවේ පුංචි මණිකාගේ හිත තුළට ශක්තියක් වෙන්න ඕනි ගම්මුලා දෑනිය වෙච්ච පුංචිරාල මොකද්ද කරේ සම්පූර්ණයෙන්ම පුංචි මණිකාගේ හිතේ තිබිච්ච ශක්තිමත් භාවය හීන කරන්න හැදුවා. ඉච්ඡාබංගත්තේ ඇති කරන්න හැදුවා. හැබැයි ඒ කිසිම දැනකදී පුතේ පුංචි මණිකාගේ හිතේ තිබ්බේ නෑ බෙදරාල පිළිබඳව කේන්තියක් වගේ. ඒ වුණා නම් ඉතින් කතෝරේ අපිට කියන්න එපා. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කරපු මේ බැද්දේ ගම නවකතාව තුළ එහෙනම් අනිවාර්යෙන් පුංචි මණිකාගේ හිතේ තියෙන්න බෑ. මම ඕකගේ දත් දෙක බඩට යවනවා කියලා කිව්වනම් එහෙම අනිවාර්යෙන් රචකයා ඒක කියලා තියෙන්න බෑ. නමුත් එහෙම ප්‍රකාශයක් මෙතන නෑනේ. ඒ නිසා පුතේ මතක තියාගන්න පුංචි මණිකාගේ හිතේ කිසිම වෙලාවක කහටක්, වෛරයක්, කේන්තියක්, කෝපයක්, පරිගැනීමක් ඇත්තටම තිබිලා නෑ. ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා පුතේ ඇය අසරණ කාන්තාවක්. ඇය අහිංසක කාන්තාවක්. ඇය ඉච්ඡා බංගත්වයට පත්විච්ච කාන්තාවක්. ඇය සිහින විදවැඩිච්ච කාන්තාවක්. ඇගේ බලාපොරොත්තු සියල්ලම විනාශ වෙලා ගිය අවස්ථාවක්. කට තමයි ඇය මුහුණ දුන්නේ. ඒ නිසා පුතේ එකදු වචනයක්වත් පුංචිරාල පිළිබඳව නොකියා ඇය මොකද කරේ? සද්ද නැතුව ගෙදරින් පිට වෙලා යන්න ගියා. බලන්න එතකොට ඇගේ ඉවසිලිවන්ත ස්වභාවය. ඒක හරියට රජකයා පෙන්වුම් කරන්නේ පොඩි පැටියෙක් වගේ නෙමෙයි ලස්සන මුව පැටියෙක්ගේ ස්වභාවය අරගෙන. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. පුතේ උතන උද්දෘත කීයක් ලියවද කියලා මට එක්කෙනෙක් කියන්නේ ඉක්මනින්. 3ක්ද 4ක්ද? දැන්ට ලියව ප්‍රමාණය උද්දෘත කීයක් ලියවද කියලා කියන්නේ? දෙකයි සර් ලිව්වේ. දෙකයි මේ දැන් ලියප එකත් එක 3ක් නෙමේද? ඇයි අර මේ ඔව් භාග්‍ය 3යි. මේ වාක්‍යයේ අස්සේ ලියප එක ගණන් ගත්තේ නෑ නේද නවද්ද? එහෙම නේද වාක්‍යෙ? ඔව් සර් ඒක ඇරලා කිව්වේ. හරි. ඒකත් එක්ක පුතේ. ඒකත් එක්ක 3යි. හරි. thank you දෙන්නටම. අපි යන් තව චුට්ටක් ඉස්සරහට. ලස්සන අවස්ථා දෙකක් තියෙනවා තව ගන්න. ඒ දෙකත් අපි කතා කළේ ප්‍රශ්නෙන් අයින් වෙනවා. මෙහෙම ලියනවා. මෙහෙම ලියන්නකෝ. කුඩා කල අලුත් ඡේදයක්. කුඩා කල සිටම වනයේට හුරු වූ පුංචි මණිකා කුඩා කල සිටම වනයේට හුරු වූ පුංචි මණිකා කුඩා කල සිටම වනයේට හුරු වූ පුංචි මණිකා වනයේට ඇති බිය වනයේට ඇති බිය වනයේට ඇති බිය නැති කරගත් තැනැත්තියක් විය. නැති කරගත් තැනැත්තියක් විය. නැති කරගත් තැනැත්තියක් විය. නමුත් පිටස්තර සමාජයේ හමුවේ 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 ඇය
ඇය බියෙන් පැකිලී ගිය. බියෙන් පැකිලී ගිය. බියෙන් පැකිලී ගිය චරිතයක්ම වූවාය. චරිතයක්ම වූවාය. තංගල්ලට යන ගමනේදී තංගල්ලට යන ගමනේදී තංගල්ලට යන ගමනේදී මේ බව තංගල්ලට යන ගමනේදී තංගල්ලට යන ගමනේදී එහෙම නෙවෙයි තංගල්ලට යන ගමනේදී මේ පිළිබඳ මේ පිළිබඳ මේ පිළිබඳ මේ පිළිබඳ අපූර්ව සාධකයක් හමු වේ. අපූර්ව සාධකයක් හමු වේ. අපූර්ව සාධකයක් හමු වේ. අපූර්ව සාධකයක් හමු වේ. එමගින් Recording in progress. හරි සිග්නල් මොකක් හරි අවුලක් ආව එකපාරට. දැන් හරි ඇහෙනවනේ. මොකද්ද පුතේ උතන ඔයාලට අන්තිමටම ඇහුනේ? එමගින් ඊට කලින් වචනේ කියන්නේ තංගල්ලට යන ගමනේදී මේ පිළිබඳ අපූර්ව සාධකයක් හමු වේ. එමගින් හරි හරි හරි. එමගින් ඇය මුවැත්තියක්ම බව ඇය මුවැත්තියක්ම බව මේ දැන් මේක මේ මොනවා හරි ආපුවම එක්කෙනෙක් විතරක් උත්තර දෙන්න එපා. දැන් අනිත් අය ඉන්නවනේ ඒ පුළුවන් හැමෝම මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕනේ. ඒක මම අනිත් දවස්වලදීත් කියලා තියෙනවා. මේ ඒ නිසා මේ එකම ළමෙක් දෙන්නෙක් තුන් දෙනෙක්ම උත්තර දෙනවා කියන එක නියමයක් නෙමෙයි. දෙයාල උත්තර දුන්න නැත්නම් එහෙම තවත් වෙලාව යනවා. ඒ නිසා කතා නොකර ඉන්න මට්ටම හදාගන්න එපා පුතේ. ඒක හරියන්නේ නැහැ හොඳේ. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම කතා කරන්න ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ නිසා හරි. මුවැත්තියක් බව ඒ නිසා ඇය මුවැත්තියක්ම බව. එහෙමනේ. ඒ නිසා ඇය මුවැත්තියක්ම බව. එමගින් තහවුරු වේ. එමගින් තහවුරු වේ. පුතේ 49 වෙනි පිටුව. පිටු අංකය 49. 49 වෙනි පිටුවේ මැද තියෙනෝනේ පුතේ ලොකු ඡේදයක්. අන්තිම ඡේදෙට කලින් ඡේදෙ. ඒකේ හරි නේද? අන්තිම වාක්‍ය.
මොකක්ද අන්තිම වාක්‍ය? රෑබෝ වී බඩගින්නත් එහෙට්ටුවත් වැඩි වන විට මග අසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මෙනෙවෙයි සිතා ගති. ආන්න ඒක තමයි උතුරු දෙක. හම්බුණාද? ඔයාගෙන බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් කියන්න. 49 වෙනි පිටුවේ තියෙනෝනේ ලොකු ඡේදයක්. ඒ ඡේදයේ අන්තිම වාක්‍යයයි ඕනේ. පුතේ ඒක තියෙන්නේ 49 වෙනි පිටුවේ 49 වෙනි පිටුවේ මෙතන තියෙනවනේ මේ ලොකුම ඡේදය 49 වෙනි පිටුවේ ලොකුම ඡේදය තියෙන්නේ මේ මගේ ඇඟිල්ල යන්නේ මෙතන ඉඳන් මෙතනට මේ ආන්නේ එක මේ යටම තියෙනවා පුතේ අන්තිම වාක්‍ය ආන්නේ වාක්‍යය ඕනේ රෑබෝ වී බඩගින්නත් එහෙට්ටුවත් වැඩි වන විට මගාසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මෙනෙවෙයි ඈ සිතා ගති හම්බුණාද බලන්න හරි පුතේ ඒක ලියලා අතක් දාන්න ඔව් සර් 11 වසරේ වාර විභාග වලට 10 වසරේ සාහිත්‍ය පාඩම් 7ම බලාගෙන යන්න ඕන නේද? උත්තරේ ඔව්. හරි අපි යනවා ඉස්සරහට. හරි පුතේ. දැන් එතකොට උතන මෙන්න මෙහෙම චූටි කතාවක් කියන්නේ පුතේ ඒක මම ටක් ගාලා කියන්නම්. මේ දැන් අර දැන් කැලේට හොරු වෙච්ච කෙනෙකුට කැලේ කියන එක ආයිතින් ගේමක් නෑනේ. අපි එකපාරට කැලේකට ගිහිල්ලා තරලා දැම්මත් එහෙම. අපි හොයනවා අපේ නගරයට එන්නේ කොහෙන්ද පාරක් කියලා. අපේ ගෙවල් පැත්තට එන්නේ කොහෙන්ද කියලා හොයනවා. මාර බයක් එන්නේ එකපාරට. සත්තු කෑ ගහනකොට ඊට පස්සේ පාළු ගතිය දැනෙනකොට සීතල ගතිය දැනෙනකොට ඔය කොච්චර බය නැකුවත් බයක් දැනෙන්න පුළුවන් සමහර විට. මොකද මේක අලුත් මන්තයකීමක්. හැබැයි පුතේ කාන්තාවක් වෙච්ච පුංචි මණිකා තමන්ගේ ස්වාමියා හොයාගෙන තක්කල්ල හිරගෙදරට යද්දී මෙයා අහලා තියෙනවා කරත්තකාරයෝ කියලා කියන්නේ මහා පහත් ගති තියෙන ඉන්නව සමහරු කියලා. එතකොට කාන්තාවකට තනියෙන් පාරේ යන්න බැරි මට්ටමක් සමහරකට නිර්මාණය වෙන්න පුළුවන්. අඩත් ඒටම් වලට කරදර වලට හිංසා වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා ඒ තීරණය කරනවා මට දැන් ඉස්සරහට යන්නත් බෑ. ඒ නිසා මගේ ඇඟේ තියෙන මහන්සිය නැති කරගන්න. මගේ ඇඟේ තියෙන විඩාව දුරු කරගන්න තියෙන හොඳම දේ තමයි මට පුංචි කාලේ ඉඳන් උරු පුරුදු වෙච්ච තැනක් තමයි කැලෑව කියලා.
ඒ නිසා මම මේ කැලේට ගිහිල්ලා කොහේ හරි වනල හැබකට රිංගලා නිදාගෙන ඉඳලා හෙට උදේ යනවා කියලා ඇයි තීරණය කරගන්න. එතකොට ඒකෙන් පුතේ සක්සුදක්සේ අපිට රචකයා නිකන් පොඩි ඉඟියක් දෙනවා. අපේ ප්‍රශ්නයට හරි අපූරු සාධකයක් විදිහට. ඒ තමයි ඇයි සැබවින්ම මුවැත්තිය. පාරට බයයි, පට්ට බයයි. කරත් යනකොට, කරත් රෝදවල සද්ද ඇහෙනකොට, මිනිස්සු මාහයියෙන් ගෝසාදිදී පාරේ ඇවිදිනකොට පුච්චමනික මාර බයයි. ඇයි? මුවැත්තියක් නේ. දැන් කොහෙද මූ ආවේ මිනිස්සු ගාවට? දැන් ඔය ත්‍රිකුණාමලයේ පැත්තේ එහෙම යනකොට නම් ඕන තරම් ඉන්නවා. මොකද එහි අර කෝවිල මුන්නේශ්වරම්නේ. මුන්නේශ්වරම්ද කෝණේශ්වරම්ද? මුන්නේශ්වරම්නේ. ඒතර ඒවයි එහෙම යනකොට සෑහෙන මූ එහෙම. හැබැයි සාමාන්‍ය පරිසරයක් තුළදී මූ කියන જાතිය මිනිස්සු ගාවට එන්නේ නැහැ. මිනිස්සුන්ට බයයි. මේ හුරු වුණාට පස්සේ එනවා. හුරු වෙන්නේ නැති වුණාට, හුරු වුණ නැති වුණොත් එන්නේ නැහැ. ඒ නිසා පුතේ පුංචි වැඩිකටත් රාත්‍රියේ ගමන් කරනකොට පාරේ ගමන් කරනකොට මිනිස්සුත් එක්ක ගැවසිලා පුරුද්දක් නැහැ. ඒ නිසා ඒ සැබවින්ම මුවැත්තිය. ඒ නිසා තමයි ඒ රාත්‍රී කාලයේදී වනලැහැබකට රිංගලා නිදා ගන්නවා කියන පරමාර්ථය ඇති කරගන්න. අපි යනවා ඉස්සරහට. ඕක අවසන් කරන්න ඔන්න වෙන්න දැන්. පුතේ මෙහෙම ලියන්න. උතන අපි ලිව්වේ උද්ෘතය හරි. මෙහෙම ලියන්න. මුවැත්තියට වනය හුරු පුරුදුය. මුවැත්තියට වනය හුරු පුරුදුය. හරිද පුතේ? මුවැත්තියට වනය හුරු පුරුදුය. නමුත් මිනිස් වාසයෙන් පිරුණු තංගල්ල දක්වා වැටුණු මහ පාර ඇගේ සිතට බියක් දැනුනිද? නෑ ඇගේ සිතට බියක් එක්කලද? ඇගේ සිතට බියක් එක්කලද? ඇගේ සිතට බියක් එක්කලද? වනයට ඇය හුරු පුරුදු චරිතයක්ම විය. හුරු පුරුදු චරිතයක්ම විය. හුරු පුරුදු චරිතයක්ම විය. මෙමගින් ගම්‍යවන්නේ ඇය මුවැත්තියක් මෙන් යැයි පැවසූ කියමන
සත්‍යයක් වූ බව යන්නයි. සත්‍යයක් වූ බව යන්නයි. සත්‍යයක් වූ බව යන්නයි. හරි පුතේ අපි ඔක අවසන් කරනවා. දැන් එතකොට උතනින් පැහැදිලිව ඔයාලා මතක තියාගන්න මිනිස්සුත් එක්ක යන එනකොට බය හිතුණා. කැලේට වැදුනට පස්සේ අනේ ෂෝ කිසි ප්‍රශ්නයක් නැහැ. පොන්චි කාලේ ඉඳන්ම කැලේට හුරු වෙලා හිටපු නිසා ඇගේ සිත තුළ කිසිදු බයක් නිර්මාණය වුණේ නැහැ කියන එක තමයි ඔය කියන්නේ. එහෙනම් ඇයි සැපවෙන්න කැලේට හුරුයි නම් මිනිස් වාසයට බයයි නම් ඇයි මුවැත්තේකුගේ ගති ලක්ෂණ වලින් යුතු වෙච්ච කාන්තාවක්මයි කියන එක තමයි අපිට උතන්දි විශේෂයෙන්ම සාතික කරන්න තියෙන්නේ. right. අපි යනවා පුතේ අවසන් කරන්න අලුත් මලුත් ඡේදයකට මෙන්න මේ විදිහට යන්න. සිලිඳුගේ ස්වභාවය කෙසේ නමුත් සිලිඳුගේ ස්වභාවය කෙසේ නමුත් සිලිඳුගේ ස්වභාවය කෙසේ නමුත් කෙසේ නමුත් පුංචි මණිකා නම් මුවැත්තියකි. පුංචි මණිකා නම් මුවැත්තියක් පුතේ ඔපඩයි නෑ මුවැත්තියක් විනා කියලා ලියන්න. මුවැත්තියක් විනා කොටි පැටියෙකු නොවේ. කොටි පැටියෙකු නොවේ. මෙතෙක් සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු මගින් සක්සුදක්සේ එකී ප්‍රස්තුතය ගම්‍යමාන කරගත හැකි බව අවිවාදයකින් තොරව පිළිගත හැකිය. හරි. ඔතනින් අපි ওই ප්‍රශ්නට උත්තරේ නතර කරනවා. එතකොට පුතේ මතක තියාගන්න අපි අවසන් කරන්නේ අර කියන ප්‍රශ්නේ අදහස මොතනට සම්බන්ධ කරලා දාලා තමයි. එතකොට මේ දක්වා කතා කරපු කරුණු ටිකකින් අපිට පැහැදිලි වෙන ප්‍රධානතම දේ තමයි මොකක්ද? සිලිඳුගේ දුව නැත්තම් පුංචි මණිකා කොටි පැටියෙක් එහෙම නෙවෙයි මුව පැටියෙක්මයි. එතකොට මේ දක්වා අපි කතා කරපු සියලු උදාහරණ තුලින් එකී කාරණාව ඉතාමත් හොඳින් ගම්‍යමාන කරගන්න පුළුවන් ය කියන එක තමයි උතන්දි විශේෂයෙන්ම අපි පුතේ පැහැදිලි කරන්න. right. ඊට පස්සේ ඔන්න ඕගලන්ට තියෙන homework එක
හතරවෙනි ප්‍රශ්නය. ඒක ලියන්නේ කොහොමද කියලා මම පොයින්ට් ටික ඔයගලන්ට දෙනවා දැන්. අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ඉස්පුට වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසාය. අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාවය. කතුවරයාගේ ප්‍රතිභාවය කියලා කියන්නේ අපූර්ව වස්තුවක් ඉදිරිපත් කිරීම සඳහා. ඒ කියන්නේ යම් වස්තුවක් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමට තියෙන හැකියාවට අපි කියව ප්‍රතිභාවය කියලා. එතකොට පුංචි දෙයක් වුණත් අරගෙන පාඨකයාගේ හදවත තුළ අනුකම්පාවක්. අනේ පුංචි මණික පව්. අනේ කර්ලිනාහාමි පව්. අනේ සිලිඳු පව්. අනේ බබුන් පව්. ආන්නේ වගේ වේදනාකාරී ස්වභාවයකින් යුක්ත වෙච්ච හැඟීමක් යම් චරිතයක් නිසා පාඨකයාගේ හදවත තුළ ඇති කරන්න පුළුවන් වුණා නම් ආන්නේ අවස්ථා මොන වගේද? ආන්නේ අවස්ථා කොහේද මේ අපිට නියමිත පාඩමේ තියෙන්නේ? අන්නේ අවස්ථා දෙක තුනක් අරගෙන මේ ප්‍රශ්නට උත්තරේ අපි සකසන්න ඕනේ. මම චූටි අවස්ථා දෙක තුනක් කියන්නම් පුතේ. මම ප්‍රශ්නේ ආයෙ චුට්ටක් මතක් කරනවා. දයානුකම්පාවෙන් පුරවන්න. පාඨකයාගේ හදවත තුළ දයානුකම්පාවක්. දයාව අනුකම්පාවයි දෙකම. ඒ කියන්නේ පාඨකයාට මේ පාඨකයාගේ හිත තුළ අප්සෙට් එකක් හදනවා. පාරේ සතෙක් වැටලා ඉන්නව හැප්පිලා. දැක්කම දුක හිතෙන්නේ නැද්ද ඕන කෙනෙකුට? ඕනම කෙනෙකුට අනේ පව් නේද කියලා හිතෙන්නේ නැද්ද? ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා කාගේ හරි කකුලක් තුවාලනවා. වැඩි ඕනේ ඉස්කෝලේ පිට්ටනිය ළමෙක් වැටෙනවා. මේක ලේ පෙරාගෙන දුවගෙන එනවා. දුක හිතෙන්නේ නැද්ද? ඇත්තටම දුක හිතෙනවා. අන්න ඒ වගේ තමයි අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? වැද්දේගම කියන නවකතාවස්සේ තියෙන චරිත වලින් දුක හිතෙන අවස්ථා මොනවද කියලා අහන්නේ සරලව කිව්වොත් එහෙම. ඒ කියන්නේ පාඨකයාගේ හදවත තුළට අනේ පවුනේ කියලා අනුකම්පාවක් නිර්මාණය වෙන්නේ මොන වගේ අවස්ථාවලින්ද කියලා තමයි පුතේ අහන්නේ. ආන්නේ අවස්ථා දෙක තුන මම ඔයගොල්ලන්ට දැන් කියනවා. එතකොට විශේෂයෙන්ම ඒ අවස්ථාවන් තුලින් පැහැදිලි වෙන තව දෙයක් තියෙනවා. මොකද්ද? රචකයාගේ ප්‍රතිභාවය. හරිනේ. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අපි පාඩම ඉවර කරනකොට. ඒකට අපිට චූටි උදාහරණ දෙක තුනක් විශේෂයෙන්ම ගන්න පුළුවන්. දැන් අර මේ අර පුංචි මණිකයි කර්ලිනාහාමි වේලක් කර වේලක් කාලා මාස 6ක් ගත කරන්න තරම් දාන්නියන්ගේ ඉදිරි වී නොතිබෙනේ තමා ඉදිරියේ මෙවී තිබුණු භයානක අවිනිශ්චිත අඳුරු අනාගතය විසින් ඈ නොසන්සුන් බවට පත් කරන ලදී. පුංචි මණිකා දවසින් වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලී ජෙයි පිලේ හිඳ නිකර රට තබාගත් ගමන්. එතකොට මතක තියාගන්න පුතේ විශේෂයෙන්ම පවුල රැකීම සඳහා පුංචි මණිකට ලොකු වගකීමක් තිබුණා. තාත්තා නැති වුණා, ස්වාමියා නැති වුණා, සහෝදරිය නැති වුණා, අම්මා නැති වුණා. අවසානයේදී ඉතුරුනේ මමත් නැන්දත් විතරයි. කර්ලිනාහාමි. එතකොට මේ කර්ලිනාහාමිත් එක්ක මේ කුටුම්බිය මේ පවුල ආරක්ෂා කරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඒ නිසා පුතේ විශේෂයෙන් මතක තියාගන්න පාඨකයාගේ හදවත තුළ පුංචි මණිකා පිළිබඳ දයානුකම්පාවක් නිර්මාණය කරන්න මේ කියන අවස්ථාව එක අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔය මම කියපු උදාහරණෙත් එක්ක. ඊට පස්සේ පුතේ අපිට තව විශේෂයෙන්ම ගන්න පුළුවන් මේකට කර්ලිනාහාමි පිළිබඳව ඉදිරිපත් කරන අවස්ථාව තියෙනවනේ මේක. දැන් අර තියෙන්නේ මේ කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50ක් වුණත් ඔය ආමේදී අර මේ ඇගේ තම ඇටේට ඇලි රැලි වැටී ගියේ නිරිත දිග සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබින මුහුණේ සීන්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් වෙන් ගොර හැටි රැලි වැටි ඇටේට ඇලී ගියේ කම්බුල් වල මස දිය වී සම ඇකිලී ගොසිනි දත් නැති කට ඇතුළට වැදුණු දෙතුළ නාසයට යටින් පෙරුණේ කෙලවලින් තෙවුණු රේඛාවක් ලෙස ඕන බලන්න. එතකොට හොඳට අහගන්න පුතේ මම මේ කියන ටික චූටි මාක්කයක් තාලා තියාගන්න. එතකොට ඒ වගේ වලින් අර කවුද මේ කර්ලිනාහාමි පවුනේ පට්ට පවුනේ ඔයගලන් වචනේ එහෙමනේ කියන පට්ට පවු කියලානේ කියන්නේ. එතකොට අන්න ඒ වගේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච චරිත ලක්ෂණ කර්ලිනාහාමිගේ චරිතය තුළ ඇත්තටම තිබිලා තියෙනවා. ඇය වයසට ගිහිලා අවුරුදු 50ක් කියලා කියන්නේ මේ ගමේ හිටපු ගෑනුන්ගේ පරමායුෂ වගේ. එතකොට ඇවිද ගන්න පණ නැහැ, වතුර ටිකක් ගේන්න වැවට යන්න පණ නැහැ. මිරිස් කලම්බරන්න පණ නැහැ, සම්බෝල ටිකක් කොටා ගන්න පණ නැහැ. ඊට පස්සේ පොල් ටිකක් ගා ගන්න පණ නැහැ. අර ගතේ ශක්තිය නැති වුණාට හිතේ හයියෙන් තමයි මේගොල්ලෝ ජීවත් වුනේ. ඒ නිසා පුතේ හරි අනුකම්පාවක් රචකයන් නිර්මාණය කරන්න හදලා තියෙනවා කර්ලිනාහාමිගේ චරිතය තුලින්. ඊට පස්සේ පුතේ විශේෂයෙන්ම අපිට හම්බ වෙනවා තවත් අවස්ථාවක්
අර බිස්සේ තිබිච්ච කුරහන් ටික ඉක්මනින්ම ඉවර වෙලා ගියාට පස්සේ කෑ හැකි කොළ වර්ග අල වර්ග හා පළතුරු වර්ග සෙවීමට පුංචි මණික වනයේට යනවා. හේන් වාරයට අනුන්ගේ හේන් වල බස් තියෙන අප්පුගේ බාලප්පුගේ පුංචි රාළගේ හේන් වල පවා ඈ වැඩ කළාය. පින්තකා ඇයට තුන් කුරක්කන් අහුරු කීපයක් ඈ බොහෝ කීපයකට ඈ බොහෝ වේස වී වැඩ කළ යුතු වුණා. එතකොට එතනදි මොකද්ද වෙන්නේ? එතනදි කියන්නේ පුංචි මණිකා පිළිබඳව ඒ කියන්නේ පුංචි මණිකාගේ ජීවන වෘත්තිය කාන්තාවකට නොගැලපෙන මේ කුරහන් ඩිංගකට පුතේ මැරණකම් වැඩ කරන්න ඕන. මහා කුරහන් ගොඩක් හම්බෙන්නේ නැහැ. කොහොම සල්පයයි හම්බෙන්නේ. එතකොට ඒ ඩිංග වෙනුවෙන් මොකද කරන්න ඕනේ? අවුව වැස්ස බලන්න නැතුව පුතේ මුළු දවසෙම වැඩ කරන්න ඕනේ. එක දවසක වැඩ කරලා ඉවර කරගන්න බැරුව නම් දවස් දෙක තුන සතියමාර හේන් වල වැඩ කරන්න යන්න ඕනේ. ඒ නිසා පිරිමියෙක් වගේ හරියට අවුවට වැස්සට ඔට්ටු වෙලා මොකද කරන්නේ? ඇයි මහන්සි වුණා. එතකොට පාඨකයාගේ හදවත තුළ පුංචි මණිකා පව් කියලා හැඟීමක් ඔන්න ඇති කරනවා රචකයා. එතකොට ඒක රචකයාගේ ප්‍රතිභාවය කියලා අපිට ගන්න පුළුවන් පුතේ කියලා. ඊට පස්සේ අපි තව චූටි අවස්ථාවක් ගමු. විශේෂයෙන්ම අර පුංචි මණිකා මුවත්තියක් වගේ කියපු අවස්ථාව. ඒකත් එහෙමනේ. ඒක තුලත් මොකද්ද තියෙන්නේ? දැන් අර පුංචි මණිකාගේ කලබල නැති ගතිය, ශාන්ත බවත් යටාත් පාත් ගතිය නිසා කවුරුත් එයා ප්‍රිය කළහ. පුංචි රාළ පවා කීවේ පුංචි මණිකා මුවත්තියක් වාගේ කියාය. පිස්සුවක් දැන් කොටි එකයි කියන්නේ පුරුදු වී සිටි ගම්ම පුංචි මණිකා ගැන කීවේ කොටියාගේ පෙටියා. මේක වෙලා කියාය. ඒතර මොකද්ද මේ කියන්නේ පුතේ? විශේෂ මතක තියාගන්න ආදරණීය හැඟීමක්. එහෙම නැත්නම් අනුකම්පාවක් පුංචි මණිකා පිළිබඳව රචකයා ඇති කරනවා ඔය කියන පාඩේ තුලින්. එතකොට උත්තරේට පටන් ගන්න මේ විදිහට අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ඉස්පුට වන්නේ පාඨක සිත දයනුකම්පාවෙන් පුරවාලීම නිසායි. බැද්දේගම නවකතාවේ උචිත අවස්ථාවන් කිහිපයක් ගැන මේ සම්බන්ධයෙන් මෙසේ විමසා බලමු කියලා අපිට පටන් ගන්න පුළුවන්. වෙන වැල්ලට අරන් වලට යන්න නම් එපා. ඊට පස්සේ පුතේ අපි දෙවෙනි ඡේදයේ මැද හරියදී වගේ වෙනකොට පළවෙනි උතුරුතේ දාන්න. ඊට පස්සේ ඔය විදිහට උතුරුත හතරක්වත් දාන්න දාලා විල්ල අවසන් කරන්න මේ දක්වා සාකච්ඡා කරන ලද කරුණු තුලින් ගම්මමාන වන්නේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාවය ඉස්පුට වීමටත් පාඨකයාගේ සිත තුළ දයානුකම්පාවක් නිර්මාණය වීමටත් මෙතෙක් සාකච්ඡා කළ කරුණු බෙහෙවින් ඉවහල් වන බව යන්නයි. අන්න එහෙම කියලා අපිට අවසන් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මොකද්ද මේ ප්‍රායෝගික අවබෝධයක් දැන් තියෙනවා. මොකද මේ වෙනකොට කියන්නේ පුතේ මේ වෙනකොට සතර කම්මන්ත්‍රණේ බුද්ධිල වෙනනද හානාහිය. ඔය කියන ප්‍රශ්න පාඩම් තුනටම දාලා විචාර ප්‍රශ්න සියල්ලම මේ වෙනකොට ඉවරයක් කරලා තියෙන්න ඕනේ. තේරුණා? ඒ නිසා මම දැන් හෙට කියනවා කවද්ද මේක වන්න ඕනේ කියලා. ඔව් මං කියන්නම්. හෙට පන්තියේදී කියන්නම්. එහෙනම් පුතේ ඔතනින් අපි අදට සමු ගන්නවා. චූටි පණිවිඩයක් තියෙනවා කියන්න. හෙට 7:40ට කරන්ට් එක යනවා. දැන් අද ගිය වෙලාවට ගියොත් හෙට ඒ වෙලාවට තමයි යන්නේ. ඒතකොට 9ට එන්නේ. හරිද? එතකොට අපි ඉදි දවස් පන්තිය කරේ 6:00ට පුතේ. එතකොට බැරි වෙලා හරි හෙට අපිට 9ට පන්තිය කරන්න උනොත් එහෙම හෙට අපි කරන්න ව්‍යාකරණ කොටස. තේරුණාද? මේ කරන්ට් යන ප්‍රශ්නෙත් එක්කින්ද චුට්ටක් මේ දවස්වල පොඩි අර අපි සැලසුම් කරන විදිහට නොවි මම ඕගොල්ලන්ට දැනුම් දෙන විදිහට සිද්ධ වෙයි. නැත්නම් අපි වෙනද කරේ සෙනසුරාදා ව්‍යාකරණ ටික ඉරිදා සාහිත්‍ය ටික. එතකොට හෙට අපි හිමුනොත් එහෙම 11 පන්තිය සම්බන්ධ කරගෙන 11 කම ඕගොල්ලොත් පුදුමේස අපිත් දැන් 11 නේ කියලා හරි කමන්නේ. 11 ජේෂ්ඨයෝ ටිකයි 11 කනිෂ්ඨයෝ ටිකයි දෙකොල්ල මේකට එක්කාසු කරගෙන අපි හෙට හවස රෑ 9ට ව්‍යාකරණ පන්තියට සූදානම් වෙමු. බැරි වෙලා හරියට කරන්ට් එක කපන වෙලාව වෙනස් කරොත් එහෙම අර වෙලාවටම පන්තිය තියෙනවා. උදේ සමහර වෙලාවට ඔයාලා මෙසේජ් එකක් දැම්මට මගෙන් රිප්ලයි එකක් නැහැ කියලා කියන්නේ මගේ මං සාමාන්‍යයෙන් data card පාවිච්චි කරනවා අඩුයි ඇත්තටම. ගොඩාක් අඩුයි. රවුටර් එක නිසා ගොඩාක් වෙලාවට අඩුයි පාවිච්චි කරනවා. ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති. එතකොට මට මෙසේජ් එක ඩිලිවර් වෙලා නැත්නම් WhatsApp වල මගෙන් රිප්ලයි එකක් ඔයාට ආවිල්ලා නැත්නම් ඒ කියන්නේ පුතේ මගේ කරන්ට් එක නෑ කියන එක. හොඳේ. තේරුණානේ? එතකොට මෙසේජ් එක දැකපු ගමන් මම ඔයාට රිප්ලයි එකක් දානවා. රයිට්. එහෙනම් පුතේ අපි අදට යන් අද කතා කරපු ටිකේ මොන හරි ගැටලුවක් තියෙනවද? උත්තරේ ලියන්න කියපු ප්‍රශ්නෙට මං කියපු කරුණු වලදී ඔයාලට මොන හරි ගැටලුවක් ආව නම් අහන්නකෝ අපි යන්න කලින්. නැද්ද? තියෙනවද? ඕ නැත්තම් නෑ කියලා හරි කියන්න. නැද්ද? යන්ද?
හරි. එහෙනම් අපි හෙට හැමෙට බලාපොරොත්තු වෙමු පුතේ. අදට යන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හොඳින් ඉන්න. සුබ රාත්‍රියක් හැමෝටම. බුදු සරණයි, දේව පිහිටයි. ආයිබෝවන්. අයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ. ආයිබෝවන් සර්.